සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම. අදත් වෙනදා වගේම වෙනදා වෙලාවටම අපි සූදානම් වෙන්නේ ධම්ම විවරණ වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් කවුරුත් දන්නවා ධම්ම විවරණ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය මොකක්ද කියලා. ජීවිතයේ නොයෙකුත් දේවල් අපිට හම්බෙනවා. නොයෙකුත් ආකාරයේ සිද්ධ වෙනවා. අපේ ජීවිතවලට අදාළව සිද්ධ වෙන මේ සිද්ධිවලදී අපි එකිනෙකාට ඇති වෙන්නේ විවිධ වූ අදහස්. එකම සිද්ධිය ගැන නොයෙකුත් විවරණයන් එක එක්කෙනා ලබා දෙනවා ඒ අයට දැනෙන හැඟෙන ආකාරයට. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ ඒ අයට එකම සිද්ධිය ගැන එක එක්කෙනාට ඇති වෙන්නේ එක අදහස්. ඒ කට්ටියගේ තියෙන දැනුම අනුව. ඒ කට්ටියගේ තියෙන අවබෝධය අනුව. ඉතින් එක එක්කෙනා එක දේවල් කියනකොට කෝකද හරි කියන එක හොයාගන්න තමයි ගොඩක්ම අමාරු වෙන්නේ. සමහර වෙලාවට සම්මුතියක් වශයෙන් ඔක්කොමලා එකතු වෙලා යමක් හරි කියලා හිතාගෙන ඉඳලා පසුව මොනවත්ම කරගන්න බැරි වෙන වෙලාවල් වෙනවා. ඔක්කොටම තේරෙනවා හිතාගෙන හිටියක වැරදි කියලා. ඒකින්ද ජීවිතේ අපිට ඇති වෙන ගැටලු, ඒ වගේම ගැටලු නොවන අපි උද්දාමයටපත් වෙන දේවල්, ඒ හැම දෙයක්ම ධර්මානුකූලව විග්‍රහ කළ යුතුව තියෙන්නේ. ඒ ධර්මය තුළින් තමයි එහි තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා සමාජීය වශයෙන් පවුලක, ඒ වගේම කණ්ඩායමක, රටක, නැත්තම් එක්තරා කුලකයක්, සමාජයේ වෙන් වෙච්ච කුලකයක්, භික්ෂුන් වහන්සේලා වගේ ඒ හැමතැනකම ඇති වෙන ගැටලු පිළිබඳව ධර්මය තුළින් අපි යමක් දැනගන්න ඕන. ඒකයි ධර්මය තුළින් ඒවා විවරණය කරන මෙන්න මේකයි ධර්මානුකූල අදහස, ධර්මයට අනුව මෙන්න මේ විදිහයි කියන එක ගැන සාකච්ඡා කරන වැඩසටහන තමයි ධම්ම විවරණ වැඩසටහන කියලා කියන්නේ. ඉතින් අපි හැමදාමත් මේ වැඩසටහන සඳහා අපේ ජයමග රූපවාහිනී පරිසරයට වැඩමවා ගන්නේ නායක ස්වාමින් වහන්සේලා. ඔබටත් මටත් යම් ප්‍රයෝජනවත් ධර්ම කරුණු එකතු කරගන්නත්, ධර්ම විවරණයක් ලබා ගන්නත් වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා එකතු කරගන්නවා. ඉතින් අද අලුත් අත්දැකීමක් අපි හැමදෙනාටම ලබා ගන්න පුළුවන් අවස්ථාවක් මේ තියෙන්නේ. තමයි අද අපේ වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්, ඉතා තරුණ ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි මේ ස්වාමීන් වහන්සේ තරුණ වුණාට උන්වහන්සේ විශාල අවබෝධයකින් කටයුතු කරන, ඔබ අප හැමදෙනාටමත් යම් දෙයක් එකතු කරගන්න, ජීවිතයට යමක් එකතු කරගන්න. අපි දන්නවනේ නුවණ තියෙන මිනිස්සු ඕනම කෙනෙක්ගෙන් ඕනම තත්ත්වයක් යටතේ යහපත් දේ ග්‍රහණය කරගන්න දක්ෂයි. ඒ තමයි ප්‍රඥා පාරමිතාව පුරන බෝධිසත්වයන් වහන්සේලා හැම කෙනෙක්ගෙම ඉගෙනගත යුතු දේ ඉගෙන ගනිමින් තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒකින්ද අපි ඒ තීරණය ගන්න සාකච්ඡා ඉවරනකම්ම ඉමු. එතකොට ආයෙ මට අමුතුවෙන් කියන්න දෙයක් නැති වේවි. ඉතින් අද දවසේ මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ නැදිමාල ශ්‍රී මහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බෝපැත්තේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේ අපේ ආයතන වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. තෙරුවන් සරණයි. නවමු අත්දැකීමක් ලබා ගැනීම සඳහා සූදානම් වෙලා ඉන්න වෙලාවේ අපි මං හිතන්නේ ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු විය හැකි දෙයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ තරුණ භික්ෂුන් වහන්සේ නමකට දැනෙන හැඟෙන ආකාරය මොකක්ද කියලා හුඟක් වෙලාට මේ තියෙන ගැටලු, ධර්මානුකූලව ඔබ වහන්සේලාට දැනෙන ආකාරය කොහොමද කියන එක සාකච්ඡා කරොත් වඩා වැදගත්. අපේ පින්නන්ත අයටත් ඒක ලොකු පණිවිඩයක් වේවි. අද කාලීනව බොහෝ ප්‍රශ්න තියෙනවා. නැති ප්‍රශ්න බොහෝ වශයෙන් මේ උළුප්පල පෙන්වන ස්වරූපයකුත් තියෙනවා. අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ වැඩම කරපු වෙලාවේ මේ වැඩසටහනට මම ඍජුවම උන්වහන්සේගෙන් මොකද බොහෝ ගැටලු මේ ඇති වෙන ඒවා විසඳන්න ඉන්න නායක ස්වාමීන් වහන්සේ ඉඳලා අවුරුදු ගාණක් ස්වාමීන් වහන්සේලාගේ ගැටලු විසඳන හින්දා මම ඍජුවම ලංකාවේ වැඩිපුර ඉන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේලා කියලා ඔබ වහන්සේගේ අදහස නැත්තම් වැඩිපුර ප්‍රමාණයක් සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලාද ඇත්තම කියන්න කියලා අපි විමසපුවාම උන්වහන්සේගේ අදහස උනේ, උන්වහන්සේ සඳහන් කරේ දුසිල්වන්ත
නරක වැඩ කරන නරක විදියට හැසිරෙන භික්ෂුන් වහන්සේලා ඉතාම අල්ප ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි ඒ පිළිබඳ තමයි මුළු සමාජයම එකතු වෙලා ප්‍රචාරයක් දෙන්නේ කියලා. කොහොම නමුත් එහෙම කියලා අපේ ස්වාමීන් වහන්සේ අපිට පුළුවන්කමක් නැහැ. ඒ සුළු පිරිසයි කියලා ඒක නිදහසට කාරණාවක් කරගන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මම අහපේ තමයි නායක හමුදුර උත්තරයක් දුන්නේ එදා. නමුත් ඒකට පිළියමක් වෙන්න ඕන. කොහොමද නමුත් මේ නරක විදිහට කටයුතු කරන නැත්නම් භික්ෂූත්වයේ තියෙන යහපත් පැත්ත හඳුනා නොගන්න භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිශතය චුට්ට හරි වැඩි වෙමින් තියෙනවාද කියලා සැකයකුත් තියෙනවා. නමුත් හරි දෙන්න එක්කෙනෙක්වත් බිහි වෙන්න බෑ. නමුත් බිහි වෙමින් තියෙනවා, බිහි වෙනවා, වෙනදාට වැඩිව ප්‍රචාරයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් තිබුණානේ මේ ගැටලු. ඉතින් සත්‍ය වශයෙන්ම සමස්තයක් වශයෙන් ඔබ වහන්සේගේ අදහස මොකද්ද? අද වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය සිද්ධ කරගෙන යනකොට මේ පේන සමහර දේවල් තියෙනවා ටිකක් අශෝභන දේවල්. එවැනි අය නිර්මාණය වෙමින් තියෙනවා. විශේෂයෙන් විනයට ගෞරව නොකරන පිරිස් ඉන්නවා. ඉතින් මේ පිළිබඳ සමස්තයක් විදිහට අපි සාකච්ඡාව ආරම්භ කරන්න ඔබ වහන්සේට මේ යම් කිසි ප්‍රවේශයක් ලබා ගන්න අවස්ථාවක් දීම හොඳයි කියලායි මම හිතන්නේ. කුමක්ද මේ පිළිබඳ අදහස? ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ජයමග රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ අවසරයි අපේ උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ, අපේ ශ්‍රාවක පින්වතුනි, ධර්ම විවරණ වැඩසටහනේ අද දවසේ අපේ ලොකු ස්වාමින් වහන්සේ තාම හොඳ මාතෘකාවක් සහිතව වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නවා. ස්වාමින් වහන්සේ මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා වර්තමානයේ අපේ රටේ අර ශාසන විරෝධී ඇවතුම් පැවතුම් සහිත දුස්සීල භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යාව තාම අල්ප වෙන්න පුළුවන්. ඒක පැහැදිලි. නමුත් අර ඔබ වහන්සේ ඉස්මතු කළා වගේ ඊටාම අල්ප ප්‍රමාණයක් වුණත් උන්වහන්සේලාගේ ක්‍රියාකාරකම් ශාසන විරෝධී වැඩපිළිවෙළවල් තමා වැඩි වශයෙන් සමාජගත වෙලා තියෙන්නේ. සිල්වත්, ගුණවත්, ශාසනික ලැබියාවෙන් ශාසනයට බොහෝම ආදරයෙන් කටයුතු කරන ස්වාමින් වහන්සේලා පිළිබඳව සාකච්ඡා නොවන තරම් සමහර වෙලාවට උන්වහන්සේලා අපවත් වෙනකොට තමයි එහෙම ස්වාමින් වහන්සේලා ලංකාවේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ ඉඳියද කියන එක පවා යම් විදිහට අපේ සමාජයේ හඳුනගන්නේ. අර සමාජයේ පුරුදු වෙලා තියෙන විශේෂයෙන්ම බෞද්ධ සමාජයේම ඇතැම් ශාසන විරෝධී කටයුතු කරන ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් ඉස්මතු කරලා ඒවා මූලික කරලා ශාසනයේ තරා විදිහක මේ නොයා යුතු තැනකට දැන් ගමන් කරනවා කියන එක ඉස්මතු කරන්න. ඒක එකක් ස්වාමීන් වහන්සේ. අනික ඔබ වහන්සේ පැහැදිලි කළා වගේම අපිට පේනවා අපි යථාර්ථවාදීව කතා කළොත් වර්තමානයේ තුලදී තරුණ ස්වාමීන් වහන්සේලා යම්කිසි විදිහේ ශාසනයට නොගැලපෙන ක්‍රියාකාරකම් තුළ සහ විනය පිළිබඳ ලොකු හැඟීමකින් තොරව කටයුතු කරන ආකාරයක් අපිට දකින්න නොලැබෙනව නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඔබ වහන්සේ කිව්වා වගේම අපිට එහෙම එක ස්වාමින් වහන්සේක්වත් දකින්න අපි ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ සහ බලාපොරොත්තුත් නොවිය යුතුයි. නමුත් අපි බලාපොරොත්තු නොවන සහ අපි ප්‍රාර්ථනා නොකරන පසුබිමක් ශාසනය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මට හැඟෙන අදහස තමයි ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා අපි ඒ අතරිනුත් විශේෂ කරලා ගත්තොත් තරුණ භික්ෂුන් වහන්සේලා තමන්ගේ භික්ෂූත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් තියනවද කියන ගැටලුව ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා. අඩුම තරමේ අපි කල්පනා කරලා බැලුවොත් අපිට දැන් පැවිදි භාවයට පත් වෙන්න පෙර ඉඳලා සහ සාමණේර අවධිය තුළ ඉඳලා අපිට නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරනවා දසධම්ම සූත්‍ර දේශනාව. ඒකට මේ දසධම්ම සූත්‍ර දේශනාව තුලින්වත් භික්ෂුව කියන්නේ කවුද? දසධම්ම සූත්‍රයේ තුලින් තථාගතයන් වහන්සේ හඳුන්වන භික්ෂුව
තුල මම ඉන්නවද මම තුල ඒ භික්ෂුව ඉන්නවද කියන ආකල්පය වර්තමාන භික්ෂුන් වහන්සේලා තමා තුලට එබිලා බලනවද කියන ප්‍රායෝගික ගැටලුව තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මං කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි භික්ෂුව අඳුන ගන්න අපිට විවිධ සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් අර අපිට හැමදාම හුරු පුරුදු වෙච්ච අපිට හැමදාම සමීප වෙච්ච දසධම්ම සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ පෙන්වන භික්ෂුන් වහන්සේ විදිහට Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්නවත් වර්තමානයේ භික්ෂුන් වහන්සේලා අපි මේ කතා කරන භික්ෂුන් වහන්සේලා ප්‍රයත්න දරනවා නම් මම හිතනවා අර අපි ප්‍රාර්ථනා කරනවා වගේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ එකදු ස්වාමීන් වහන්සේ නමක්වත් විනය විරෝධීවත් ශාසනික විරෝධීවත් පැවතුම් තුළ ක්‍රියාත්මක නොවේ කියලා. ඉතින් විශේෂයෙන්ම දැන් පරපටිබද්දා මේ ජීවිකාති දැන් මේ සමහරලාට සූත්‍ර දේශනා උන්වහන්සේලා සජ්ජායනා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතුලේ තථාගතයන් වහන්සේ පෙන්වන සැබෑ භික්ෂු ප්‍රතිරූපේ මොකක්ද කියන එක පිළිබඳ හැඟීමක් මදිකමදෝ කියලා මට එක අතකින් කල්පනා වෙනවා. අනික තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේගේ සැබෑ කාර්යභාරය මොකක්ද කියන අවබෝධයත් අද යම් තරම් දුරට මම හිතනවා ස්වාමී විශේෂයෙන්ම තරුණ ස්වාමින් වහන්සේලාගෙන් ටික ටික ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරපු සැබෑ භික්ෂුවගේ කාර්යභාරය වගකීම යුතුයකම හඳුනා ගන්නට අපොහසත් වෙලා දෝ කියලා හිතනවා. ඇතම් ස්වාමීන් වහන්සේලාගේ යම් යම් සිතුම් පැතුම් සහ උන්වහන්සේලා හැසිරෙන විදිය දැක්කාම ඉතින් විශේෂයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ මට විශ්වවිද්‍යාලේ මම අවුරුදු 4ක් විද්‍යාර්ථීන් වහන්සේ නමක් විදිහට කටයුතු කරනවා. ඊළඟට විශ්වවිද්‍යාලයෙන් පස්සේ මම පිරිවෙන් ආචාර්යවරයෙක් විදිහට අවුරුදු 2ක් සේවය කරනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා සමග ඇසුරු නිසුරු කරන්න ලැබුණු ඒ අවස්ථාව තුළදීත් මම අඳුනගත්තේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේ තුලින් මේ තමන් භික්ෂුවක් කියන එක අඳුනා ගැනීම කොයිතරම් දුරට අඩුපාඩුවක්ද කියන එක අපි දැක්කා. ඒ වගේම පිරිවෙන් පද්ධතියට එනකොටත් ඒ ගැටලුව ඒ විදිහටම මම අඳුර ගන්නවා. ඒ නිසා මම හිතනවා ස්වාමීන් වහන්සේ වර්තමානයේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම තරුණ භික්ෂුන් වහන්සේලාගේ යම් යම් මේ ශාසනික විරෝධී වැඩපිළිවෙළවල් සහ විනය පිළිබඳ හැඟීමකින් තොරව කටයුතු කරන්නෙම තමන් වහන්සේ භික්ෂුවක් විදිහට හරියට අඳුර ගන්න නෑ. ඊළඟට තමන් වහන්සේගෙන් විය යුතු කාර්යභාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් නෑ. ඒකෙන් මම හරිය කැමති ලොකු ස්වාමීන් වහන්සේ දැන් මහා සංඝරත්නයේ ගුණ සඳහන් වෙන පාඨය තුලදී පුඤ්ඤක්කෙත්තං අනුත්තරං මම දකින්නේ ලොකු ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයේට තථාගතයන් වහන්සේ ලබා දීපු ඊටාම ලස්සන වචනයක් තමයි පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ස්වාමීන් වහන්සේ අපි පින්කෙතක්නේ. එතකොට ඒ හැඟීම දැන් අපි මේ කතා කරන ස්වාමීන් වහන්සේලා තුල තියෙනවා නම් මම මේ නිකම්ම නිකන් පුද්ගලෙනේ මම පින්කෙතක්. එතකොට දිනෝදාහක් ශ්‍රද්ධාශීලී ශ්‍රාවක පින්වතුන් බලන් ඉන්නවා මගෙන් පින් කරගන්න. ඉතින් ඒ තැනට ස්වාමීන් වහන්සේලාගේ ආකල්ප සකස් වෙනවා නම් එතනත් අර භික්ෂුන් වහන්සේ හරියටම කවුද කියලා අඳුනා නොගැනීමේ ගැටලුවද කියලා මට හිතෙනවා. මං හිතන්නේ ඒක අඳුනා ගැනීම සිද්ධ කරනවා නම් මේ ගැටලුකාරී දේවල් අපිට දකින්න නොලැබේවි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. අපි පින් කෙතක්නේ කියලා තමන්ටම කියාගන්න පුළුවන්කමක් තියෙනවනම් උන්වහන්සේ ප්‍රකාශය කරනකොට මට දැනුනේ එහෙම කියන්නත් කෙනෙකුට හයියක් තියෙන්න ඕන. ඒ කියන්නේ එහෙම කියන්නත් තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ යම්කිසි කෙනෙක් හික්මුණා නම් ඒකන්තම් පරිපූර්ණං ඒකන්තම් පාරිසුද්ධං සංකලිකිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණව මේ ශාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕන කියලා තමයි හිස් රැවුල් බාලා ඥාති පරිවර්තයන් අතහැරලා දාලා සියලු භෝගස්කන්ධයන් අතහැරලා දාලා මේ ශාසනයට එන්නේ ඒ වගේ අරමුණකින්. ඉතින් ඒක හින්දාම තමයි මේ ඒක තියෙන ධර්මයේ සඳහන් වෙනවා පින්වන්ත කුල දරුවෝ කියලා. ඒ අදහස පහළ වෙන කුල දරුවත් ඊටාම පින්වන්තයි කියන එක. ඉතින් මේ පින්වන්ත අයට අපි ඊටාම විවෘතව සත්‍යවාදීව කතා කළ යුතු දෙයක් තියෙනවා අපේ සයන්හස මේ පිළිබඳ අවධානය යොමු කරගෙන අපි කතා කරමු. ඕනම දෙයක් ඕනම කෙනෙක් කරන්නේ
ඒ අයට ඇතිවෙන ඒ සඳහා ඇතිවෙන පෙළඹවීම මත. දැන් දසධම්ම සූත්‍රයට අනුව මේ මම වෙනමම ආකල්පයක් තියෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කොයිතරම් සියුම්ව අපි දිහා බලලා තියෙනවද කියලා හිතෙනවා. අඩුම ගන්න දැන් සීකියා ටික ගත්තත් අපි ඇවිදින විදිහ, ගමේදී ඇවිදින විදිහ, ආහාර වළඳන විදිහ, පාත්‍රයට අඩුම ගානේ පාත්‍රයේ හීරෙන්නවත් බෑනේ. ඉතින් කොච්චර නේද කෙනෙක් වෙන කෙනෙක්ගෙන් වචනයක් ඇහෙන්නේ නැති වෙන්න මේ භික්ෂුව කියන චරිතය ආවරණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මහා බුදුම විදිහට. අඩුම ගානේ බිත්තියකට මේ ශරීරය වදින්න හේතු වෙන්නවත් බෑනේ. ඉතින් ඇත්තටම වෙන්නේ ඒවා දැන් මොකටද ඒවා කියලා අපේ තරුණ භික්ෂුන් වහන්සේලා වෙලාවකට හිතයි. අපි දන්නවා විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ගිහියන්ට කොච්චරනම් දොස් කියනවද කියලා අර ධර්මශාලාව කිල්ටු කරලා බලනකොට තෙල් ගාලා හැමතැනම නේද? ඒතර භික්ෂුන් වහන්සේ නමක් අතින් ඒක කවදාකවත් කොහරි තැනකට ගිහිල්ලා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ බොහෝ දේවල් තියෙද්දී උන්වහන්සේට ඊටාම යහපත් විදියට කටයුතු කරන්න අවශ්‍ය කරන හරියට අම්මා තාත්තා පුංචි දරුවාව නිර්මාණය කරනවා වගේ ශාසනයට ආපු පුංචි සාමණේරයන් වහන්සේ කියලා කියන පුංචි කියලා කියන්නේ මම ආපු ගමන් පුංචි කවුරුත්. ඒ උන්වහන්සේව නිර්මාණය කරන්න අවශ්‍ය කරන සියලු දේ ගුරුවරයාගේ ආශ්‍රය කොච්චර ඉන්න ඕනද, ඊට පස්සේ උපසම්පදා වෙන්න ඕන කොහොමද, උපසම්පදා වුණාට පස්සේ ගුරුවරයාගේ ආශ්‍රය කොච්චර කල් ඉන්න ඕනද, ඒ කාලය තුල ගුරුවරයාගේ ආකල්ප, ශිෂ්‍යයාගේ ආකල්ප, ඒ චර්යා රටාවන් මේ ඔක්කොම ඉතාම වැදගත්. අඩුම ගානේ අසනීප වෙච්ච වෙලාවකට කුඩා සාහිණාංශයට සලකන්න ඕන විදිහ. වහන්සේට මතක ඇති හරි පුදුම කතාවක් මේක නේද? පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ට අඩුම ගානේ පඩික්කම තියලා පෑන් එක එලවලා තියලා ඔක්කොම කරන්න ඕනේ. ඒ විදිහටම ගිලන් වුණාට පස්සේ නායක ලොකු සාහිණාංශේ පොඩි හාමුදුරන්ට ඒ සත්කාර උපකාර ටික ඔක්කොම කරන්න ඕනේ. ඉතින් මෙතන පිය පුතු සම්බන්ධතාවය නමුත් පිය පුතු සෙනෙහස නැති. ඒකේ අර්ථ දැක්වීම. ඉතින් මේ ප්‍රිය චක්කුවෙන් වාසය කරන්න තියෙන දකින තැනක මහා ප්‍රසාදයක් ඇතිවෙන්න හේතු වෙන භික්ෂුන් වහන්සේට යම් ඛේදනීය තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ ඛේදනීය තත්වය කොහරි එක තැනක හරි නිර්මාණය වෙලා තියෙනවා නම් ඒකට හේතු වශයෙන් අපිට දකින්න පුළුවන් භික්ෂුවකගේ ආකල්පය මෙන්න මේකයි, භික්ෂුවකගේ කාර්යභාරය මෙන්න මේකයි කියලා හොයලා බලන්න ඒ අසරණ සිත් පොළඹවන වැඩපිළිවෙලේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕන. එකක් අධ්‍යාපන ක්‍රමය වෙන්න පුළුවන්. ඒතර අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔබ වහන්සේ හොඳටම දන්නවා. විහාරස්ථානයේ තමන්ගේ ගුරුවරයාගෙන් ලැබෙන අධ්‍යාපනය. ඒකට මම කියන්නේ ඒකට මම හිතන්නේ කියන්නේ අවිධිමත් අධ්‍යාපනය කියලා. ඒක විධිමත් ඒක ඇත්තටම විධිමත් භාවයක් තියෙනවා නැතුව නෙවෙයි. නමුත් අපි ඒක පෙළගස්සලා නැහැ කොහෙවත්. එතකොට ඒ වගේම තමයි මේ වෙනකොට තියෙන විධිමත් අධ්‍යාපනය. ඊළඟට අඤ්ඤෝමේ ආකප්පෝ දැන් වෙනම ආකල්පයකට යන්න ඕන කෙනාට ඒක අපි දෙවෙනුව කතා කරමු. මොකද මේ වෙනම ආකල්පයකට යන්න පුළුවන්ද එකම තරඟ විභාගයකට නම් යන්නේ ගිහියැත්තෝ සහ මේ විසුණු වහන්සේ. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරනකොට මේ අවිධිමත් අධ්‍යාපනය ගැන මාත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඒක ගැන අපේ සියලු දෙනාම දැනුවත් කිරීම භික්ෂුන් වහන්සේ නමකට ලැබිය යුතු මූලික අධ්‍යාපනයේ මේ කාලේ ඒ අධ්‍යාපනයෙන් උන්වහන්සේට ලැබෙන පෝෂණයත් ඒ වගේම ඒක මේ වෙනකොට අඩුපාඩු සහිතද ඒකද මෙවැනි භික්ෂු ආකල්ප සහ කාර්යභාරය හොයන්න පෙළඹෙන්නේ නැත්තේ ඇයි කියලා පෙළඹෙන්නේ නැහැ කියන එක ප්‍රතිඵලය හේතුව පෙළඹෙන්නේ නැති ඇයි කියලා අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට බොහෝ අධ්‍යක්ීම් තියෙන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරපු පිරිවෙන් වල ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරපු පින්වන්ත ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන් වේවි මේ පිළිබඳ අදහසක් යම් කිසියක්. එහෙමයි නායක ස්වාමීන් වහන්සේ දැන් අපි පැහැදිලි කළා මේ වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ උන්වහන්සේලාගේ මේ කල්කිරියාවට සැබෑ භික්ෂු කියන්නේ කවුද කියලා අඳුන ගන්න අපහසු වෙලා තියෙනවා සහ භික්ෂුත්වයේ වගකීම කාර්යභාරය අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ වහන්සේ පැහැදිලි කළා වගේම ඒ ඵලය නම් හේතුව මොකක්ද කියලා බැලිය යුතුමයි. එතනදී ලොකු ස්වාමීන් වහන්සේ අපි කල්පනා කරලා බැලුවොත් අපේ අතීතේ පටන් අපිට උරුම වෙච්ච ශාසනික සම්ප්‍රදායත් එක්ක ටිකක් ගලපලා ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට හරියට මේ තිබුණා
දැන් මේ ස්වාමීන් වහන්සේ කුලදරුවෙකු පැවිදි කරන තැන ඉඳලම සාමණේර භාවයේ තුල සහ උන්වහන්සේ උපසම්පදා භාවයට පත්වීම තුල මේ කියන අවදීන් තුලදී හරීම විධිමත් විදිහේ වැඩපිළිවෙලක් අපි සතුව තිබුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ විධිමත් වැඩපිළිවෙල තුල මෙහෙ වුණු භික්ෂුන් වහන්සේ එක පැත්තකින් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සංවර්ධනය කරත් ගමන් කළා. අනෙක් පැත්තෙන් උන්වහන්සේලාගෙන් ලොකු ශාසනික සේවාවකුත් සිද්ධ වුණා සහ සමාජමය සේවාවකුත් සිද්ධ වුණා. එතකොට අපි වර්තමානයේ දකිනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න හේතු වෙලා තියෙනවා අර අපේ අතීතේ නම් තිබුණු මේ සාම්ප්‍රදායික මේ යුගයන් වලදී ඒ ජීවිතේ එක්ක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පෙර කුලදරුවෙක් බවට පත් වෙලා තේදී සහ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා තේදී ඒ ලැබුණු පෝෂණය යම් කිසි විදිහේ අඩුවක් සිද්ධ වෙලාදෝ කියන කාරණේ අපිට යම් කිසි විදිහේ ප්‍රඥාගෝචරව බැලුවොත් පෙනෙනවා කියලා මට හිතෙනවා ලොකු ස්වාමීන් වහන්සේ. දැන් අපේ අතීතයේ තිබුණේ පැවිදි භාවයට පත් වෙන්න අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පින්වන්ත කුලදරුවන් විහාරස්ථානයේට අරගෙන ඇවිල්ලා ඒ කුලදරුවටත් පන්සල පිළිබඳව හැඟීමක් ඇති කරනවා. ශාසනය පිළිබඳ හැඟීමක්. ඒ හැඟීම ඇති කරන්න පටන් ගන්න මෙතනින් ලොකු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා පිළිබඳවත්. ස්වාමීන් වහන්සේලා පිළිබඳවත්. දැන් ඒක පැහැදිලිවම ලොකු ස්වාමීන් වහන්සේ ඒ දරුවා ජීවත් වෙච්ච පරිසරයයි දැන් ඒ දරුවා ඇවිල්ලා ජීවත් වෙන පරිසරයයි දෙකක්නේ. දැන් ගෙදරදී අම්මා තාත්තා ඉන්නවා. අම්මා තාත්තත් එක්ක කතා බහ කරන විදිහට පන්සලේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න බෑ. ගෙදරදී හැසිරිච්ච විදිහට පන්සලේ ඇවිල්ලා හැසිරෙන්න බෑ. එතකොට පැහැදිලිවම පරිසරයන් දෙකකට එක පරිසරයක ඉඳලා මේ අලුත්ම පරිසරයකට දරුවා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආපු අලුත් පරිසරයට අනුගත වෙන්න යම්කිසි විදිහේ සැලකිය යුතු කාලයක් මේ දරුවට ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ කාලය ඇතුළත තමයි එතකොට ඇවතුම් පැවතුම් ටික අඳුනගන්නේ, වතාවත් ටික අඳුනගන්නේ, ස්වාමින් වහන්සේලා අඳුනගන්නේ, ස්වාමින් වහන්සේලා කතා බහ කරන විදිහ, ස්වාමින් වහන්සේලාත් එක්ක ගනුදෙනු කරන විදිහ, ඒ සියල්ලම අඳුනගන්නේ අර පැවිදි භාවයට, සාමණේර භාවයට පත් වෙන්න ඉස්සෙල්ලා කුලදරුවෙක් විදිහට විහාරස්ථානයට ඇවිල්ලා ගත කරන කාලය ඇතුළත සංක්‍රාන්ති සමයක් පැහැදිලිවම ලොකු ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ කුලදරුවා සමහර ලාවට පන්සලේ වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක බුදුන් වඳින්න යනවා. එතකොට එයා පිටිපස්සෙම ඉඳලා විහාරේ ස්වාමීන් වහන්සේලා කොහොමද බුදුන් වඳින්නේ කියලා බලන් ඉන්නවා. ඒ පුහුණුව, ඒ දැක්ම, ඒ පරිචය ලබා ගන්නවා. එතකොට එයා එක්ක සාමණේරයන් වහන්සේ දැකලා වෙන්න පුළුවන්, ලොකු ස්වාමීන් වහන්සේලා දැකලා වෙන්න පුළුවන්. ඒ පරිචය, ඒ පුහුණුව ලබා ගන්නවා. ඒ පුහුණුව, ඒ පරිචය ලබා ගත්තට පස්සේ තමයි සාමණේර භාවයට පත් වෙන්නේ. එතකොට ඒ අර සංක්‍රාන්ති සමය තුලදී ගන්නා වූ අවිධිමත් අධ්‍යාපනය මම හිතනවා ඉතාම ලොකු උපස්තම්භකයක් වෙනවයි කියලා අර මේ සාමණේර අවදිය වඩාත්ම පෝෂණීය භාවයට පත් කර ගන්න. හරියට නිකන් ගිහියත්තන්ගේ පූර්ව ළමාවිය වගේ. එහෙමයි. ඒ කියන්නේ දැන් අර පාසල් එන්න කලින් දෙමව්පියන්ගෙන් ලැබෙන ආభాෂය වගේ. එහෙමයි. ඔය සංක්‍රාන්ති කාලය කියලා අපි නිකන් අපි දාගත්ත වචනය. නමුත් ඒක හරි මං හිතන්නේ. එහෙමයි. භික්ෂුන් වහන්සේ ගැන ඒ වගේම මේ අනිත් එක තමයි මේ චීවරය. මං හිතන්නේ ඔබ වහන්සේලාත් මේ අත්දැකීම ඇති, මටත් මේ අත්දැකීම තියෙනවා. චීවරය අතට අරගෙන ප්‍රෞර්ජාව ඉල්ලන මොහොතේ ඇතිවන හැඟීම කෙනෙකුට මං හිතන්නේ මුළු ජීවිත කාලෙටම මේ වෙනස සිද්ධ කරගත්ත දිනය මුළු ජීවිත කාලෙටම දැනෙනවා. ඉතින් ඒක මම කියන්නේ මේ දුන්නකින් මේ විදින ඊතලයක් වගේ කියලා. ඒක කොච්චර දුර යනවද කියලා තේරෙන්නේ දුන්න ඇද්ද තරමට. ඒ වගේ තමයි ඒ ප්‍රෞර්ජාව ලබා ගන්න මොහොතත් උපසම්පදා සීලයේ පිහිටවන මොහොතත් කියන මේ අවස්ථා දෙක පැවිදි ජීවිතයක් කොච්චර ඈතට ඇදෙනවද කියන එක තීරණය වෙනවා. ඉතින් ඔබ වහන්සේ කියන ඔන්න ඔය කාලයේදී තමයි අර දුන්න අදින්න පුරුදු කරන්න තියෙන්නේ. අර මේ ඉතින් ඒකට ඇත්තටම අපි ලොකු කාලයක් ගත කරන්න ඕනේ. මේ වාගේ යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම යම්කිසි විධිමත් භාවයක් වුණත් ඇති කළ යුතුයි නේද? මේවා අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒ නිකායන් වලින් දැන් අද සමහර වෙලාවට විනය පැත්තකින් තියලම මේ සියලු කටයුතු සිද්ධ කරනවා. හරියට ආචාර්යවරයෙක්වත් නැතුව පැවිදි කරන අවස්ථා තියෙනවා. ආපු දවසේම පැවිදි කරන අවස්ථාවක් තියෙනවා. බොහෝ අය මේ හරි හදිස්සි පැවිදි කරගන්න මේ ඊළඟට එක දින අරමුණු කරගෙන 100 ගණන්
200-300 ගණන් පැවිදි කරන අවස්ථා තියෙනවා. මේ ඒවා දින ආරම්භ කරගෙන සහ අපි අත්ත කතා කරොත් එimhe සමහරවිට අපි දකිනවා පිරිවෙනක ඝන පූර්ණය සකස් කරගන්න පැවිදි කරන අවස්ථා තියෙනවා. මේවා වහලා කතා කරලා බෑ. මේ සිද්ධ කරන සියලු දේ නිසාවෙන් පසු විපරමක් නැත්තම් පෙර විපරමක් නැත්තම් පැවිදි වෙන කෙනා කෙරෙහි මේ ඔබ වහන්සේ කියනවා වගේ ලොකු ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඉතින් මේවා පිළිබඳව මේ යම්කිසි ආකාරයක නිකායල් ඒ නිකායන් වලින් හෝ ඒවා තියෙන කතිකාවත් වලින් හෝ යම්කිසි ආකාරයක බලපෑමක් සිද්ධ කිරීමක් හරි කරලා මේ කටයුත්ත සිද්ධ කරන්න වැඩපිළිවෙලක් සකස් විය යුතුයි නේද? එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලිවම දැන් ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ දැන් අර අපේ වත්තක්කන්දකේ පැහැදිලි කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ අර පුත්ත චිත්තේම කියලා ඒතකොට අර දරුවා ගැන හැඟීමක් වගේ හැඟීමක් ඇතුව තමයි සාමණේරයන් වහන්සේලා නැත්නම් Tamanගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා එක්ක ඇසුරු නිසුරු පවත්වන්න ඕනේ කියලා. එතකොට මට හිතෙනවා ලොකු ස්වාමීන් වහන්සේ දැන් අපේ නායක ස්වාමීන් වහන්සේට Tamanගේ ගෝල ස්වාමීන් වහන්සේ ගැන හැඟීමක් එකපාරට ඇති වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දැන් මවන්න බෑනේ නේ. එහෙමයි. දැන් මගේ ගුරු දේවයන් වහන්සේටත් මම ගැන හැඟීම එකපාරට ඇති වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. මාව අඳුර ගන්න එපා. එතකොට එක අඳුර ගැනීමටත් ස්වාමීන් වහන්සේ කාලයක් එපා. අර දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ අර සංක්‍රාන්ති සමයේ ඒ කාලපරාසය තුලදී තමයි ලොකු ස්වාමීන් වහන්සේටත් මේ කුලදරුවා පිළිබඳ හරි චිත්‍රයක් හරි අඳුනා ගැනීමක් ගන්න පුළුවන්. බොහොම හරි. එහෙමයි. එතකොට දැන් දැන් ඔබ වහන්සේ කියනවා වගේ ඒකට යම්කිසි විදිහේ සැලකිය යුතු කාලයක් නොදීම තුල අර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේටත් අර සාමණේරයන් වහන්සේ ගැන ඇතිවෙන්න අවශ්‍ය කියන බුදුරජාන් වහන්සේ ඒ පෙන්නපු ඒ හැඟීම ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි ස්වාමීන් වහන්සේ. මොකද හරි අඳුන ගැනීමකට පත් වෙන්න බැරි නිසා. ඒ නිසා අතිශයින්ම වැදගත් කියලා මම පෞද්ගලිකව කල්පනා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ අර කුලදරුවා යම්කිසි විදිහේ සැලකිය යුතු කාලයක් ස්වාමින් වහන්සේලා ඇසුරේ නිසුරේ පෝෂණය වෙලා සාමණේර භාවයට පත් වෙන එක. ඒකේ එහෙම නොවීම අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේ සමහර ලාවට දවස් 2යි පන්සලේ ඉන්නේ ඊට පස්සේ 3 වෙනි දවසේ පැවිදි භාවයට පත් කරනවා. අඩුමතරමේ සතියක්වත් දැන් තියාගන්න නැති මට්ටමකට අපි පෞද්ගලිකව දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ කිව්වා වගේම මේ පිරිවෙන් වල ඝන පූර්ණේ කියන කාරණේට ඒ වගේම යම් විශේෂ දින මූලික කරගෙන සිද්ධ කරන පැවිදි කිරීමේ උත්සව ලොකුවට උත්සවය ගන්නවා තමයි ස්වාමීන් වහන්සේ. නමුත් පැවිදි කරන දරුවාට ශාසනය පිළිබඳ හැඟීමකුත් නැහැ, මේ චීවරය පිළිබඳ හැඟීමකුත් නැහැ. ඒ දෙකම නැතත් ලොකු ස්වාමීන් වහන්සේ මම කියන්නේ රත්නත්‍රයේ පිළිබඳ ශ්‍රද්ධාව මාත්‍රයක් පහළ කරගන්න. ඇත්තට මෙතනදී කරන මේවා එලි වෙන්න ඕනේ, එලි කරන්න ඕනේ. ඒක වැරද්දක් කරනවා නම් වැරද්ද කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ඒකෙන් වෙන හානිය තේරුම් කරන්න ඕනේ හින්දා. හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ සයන්නස ඔය පැවිදි පින්කම් කියලා ලොකු ඒවා කියන්නේ මේ දින එක දින නියම කරගෙන ඒ ගැන හොයලා බලපුවාම ඒ සංවිධානය කරන අය බොහෝ විට යම් බලයක් තියෙන අය යාලා දැනුම් දෙනවා එක ප්‍රදේශවල ස්වාමීන් වහන්සේලාට මේ අහවල් දවසට මෙච්චරක් පැවිදි කරන්න ඕනේ, මෙච්චරක් හොයාගෙන එන්න ඕනේ. ඒ විහාරේ තින් දැන් අර ස්වාමීන් වහන්සේලා ගම් වල ඇවිදලා හරි කොහෙන් හරි හොයන්න ඕනේ. ඉතින් මේක එකපාරට මිනිසුන්ට ශ්‍රද්ධාවක් ඇති වෙනවා නේ මේ පුංචි කට්ටිය ගොඩක් පැවිදි වෙනවා කියලා. කොහොම හරි නමුත් අන්තිමට මම එවැනි අවස්ථාවලදී අවධාරණය කරලා තියෙනවා මේ පිරිස වෙනුවෙන් පසු විපරමක්වත් අඩුම ගන්න මේ දින වෙනුවෙන් පැවිදි කරා. මේ දින වෙනුවෙන් පැවිදි කරපු අයගේ කණ්ඩායමේ ලයිස්තුවක් අරගෙන සැරින් සැරේ පුහුණු වැඩ පිළිවෙලක්වත් ඒ කරපු අයට අඩුම ගානේ ඒ ටිකත් කරන්න පුළුවන් වෙන්න ඕන කරනවා නම්. ඒ දිනේට කොහෙට හරි තැනකට එකතු කරලා මහා පිරිසක් පැවිදි කරනවා 500ක් පැවිදි කරා නම් එක 5ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔබ වහන්සේ කිව්වා වගේ මේ විහාරස්ථානයේට ගෙන්නලා ටික දවසක් මේ කුලදරුවාව තියාගැනීමෙන් ලැබෙන අනිත් ලාභය තමයි නොතියා ගැනීම ඒ ළමයාට කරන අසාධාරණයි. මොකද ඒ ළමයාට අවශ්‍ය නම් නැවත ගෙදර යන්න. දැන් ගෙදර ඉඳන් ආසාවෙන් සමහර අය එන්නේ. දැන් කතාවට කියනවනේ යුද හමුදාවේ ඇඳුමටයි චීවරයටයි ආසාව ඇති වෙනවා කියලා පුංචි ළමයින්ට. එතකොට පුංචි කට්ටිය මොකද කරන්නේ? කෑකෝ ගහනවා මේ අපිට පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් ওই වගේ අවුරුදු 14ක ළමයෙක් එක දවසක් මට ඒ අම්මලාට ලොකු ඇවිටිලි කරලා පැවිදි වෙන්න ඕනේ කියලා. දැන් බේරන්න බැරිම තැන මාව අන්තිමට ආරාධනා කරලා ගෙදරට වඩා මං ගියා. ඊට පස්සේ මං එයාට කිව්වා හරි
දැන් අම්මලා එපා එපා කියලා කියන්නේ. එපා කියන්න මෙයා තවත් වැඩි මේක. එතකොට මම එයාට කිව්වා හරි මන් දෙමාපියෝ කැමති කරගන්නවා අදම. යන් අදම යන්. දැන් ඉතින් හරි නිකන් සන්තෝෂයක් වෙනවා. අදම යන් කියලා මම කිව්වා හැබැයි හෙට පාන්දර 4ට නැගිටින්න වෙනවා. හෙට ඉඳන් රැයට කන්න හම්බෙන්නේ නැහැ. අන්න ගැස්සුණා. ඒ කියන්නේ එහෙමවත් දන්නේ නැහනේ. එතකොට මේ එහෙමනම් අපි ටික දවසකින් ස්වාමීන් වහන්සේ කියලා වෙන්න වැඩේ ඉවරයි. ඉතින් ඔය කියන අයට ඇත්තටම ඔය වගේ සති 2ක් 3ක් නෙවෙයි ඇත්තටම මාස 6ක්වත් අඩුම ගානේ විහාරස්ථානයේ රැඳෙනකොට ඒ විහාරස්ථානයේ ඉන්න පුළුවන්ද අම්මා නැතුව ඉන්න පුළුවන්ද තාත්තා නැතුව ඉන්න පුළුවන්ද කියලා සහෝදර සහෝදරියෝ සෙල්ලම් නැතුව එයාගේ ජීවිතය අරන් යන්න පුළුවන්ද කියන විනිශ්චයක් කරගන්න එයාට ලොකු අවස්ථාවක් තියෙනවා. එහෙම වුණාම මේ ඛේදනීය තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හොඳ ඒක ගැන ඇත්තටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවධානය යොමු වෙන්න ඕන කියන එකයි මේකේ අනිත් එක අපේ සයන්සේ වගකීමක් නේද මේ කුලකය කියලා කියන්නේ මට ඕන හැටියට හැසිරෙන්න පුළුවන් කුලකයක් නෙවෙයි. චීවරය දරාගෙන අර ඔබ වහන්සේ සඳහන් කරපු ආකල්ප වලට මෙන්න මේක එකතු කරන්න ඕනේ අපි අපේ පොඩි සයන් වහන්සේලාට මතක් කරනවා මේ ගිහි ඇත්තෝ හරි වැඩක් කරනවා. ඒක කරන්නම කියලායි මම කියන්නේ. අර ඔබ වහන්සේගේ වගේ මම පින්කෙතක් කියලා වගේ ගිහි ඇත්තෝ මේ දානි අරගෙන එනවනේ. බලන්නකෝ මේ සිද්ධිය නිර්මාණය වෙලා තියෙන විදිහ මේ ගැන අවධානය අපේ යොමු වෙන්න ඕන. ඔබ වහන්සේගෙන් යම් අදහසක් ඕන මේකට ඒකම මතක් කරන්න. දානි අරගෙන ඇවිල්ලා අග්‍රභාගය කියලා කියන්නේ ඒකේ තියෙන හොඳම කොටස. මේ කොටස අපිට දෙන්නේ නැහැ. මේ කොටස දෙන්නේ මේ දානේ සැබෑ අයිතිකාරයට. සැබෑ අයිතිකාරයා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් අග්‍රභාගය දීලා ඉදිරි ටික ගිහිලා දානශාලාවෙන් තියලා ආරාධනා කරනවා අපි යනකොට ඇනුම් පදයක් කියනවා. මං කියන්නේ ඔකට ඇනුම් පදයක් කියලා. අපි පොඩි හාමුදුරන්ට එහෙම කියලා දුන්නා පොඩි හාමුදුරන්ට මේක හොඳට දැනෙනවා. මොකද්ද කියන්නේ ඇනුම් පදේ? ඇනෙන්න යමක් කියනවා. මොකද්ද මේ කට්ටිය දෙපැත්තට වෙලා ඉඳගෙන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ මේ වඩින්නේ සුපටිපන්නෝ වූ සංඝරත්නය. උජුපටිපන්නෝ වූ සංඝරත්නය. සාමීචිපටිපන්නෝ සංඝරත්නය කියලා බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නය වඩිනවා කියලා. එතකොට එතනින් මැදින් යන්න මේ කියන්නේ මොකද්ද කියලා තේරුමක් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඉතින් මොකද ඔබ වහන්සේගේ ගැන අදහස මේ දානය ගැන හිතලා පිණ්ඩපාතය ගැන හිතලා ලබා දෙන පිණ්ඩපාතය ගැන හිතලා සංකල්ප වෙනස් කරගන්න පුළුවන් නේද? එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ ඉතාම හොඳ තැනකට මේ සාකච්ඡාව ඔබ වහන්සේ මෙහෙවනවා. ස්වාමීන් වහන්සේ දැන් අර අපි කියවනේ ආකල්ප පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ කියලා. දැන් විශේෂයෙන්ම දැන් අපිට දසධම්ම සූත්‍රෙත් පැහැදිලි කරනවානේ දිවා රාත්‍රී දෙකේ තමන්ගේ ජීවිතේ කොහොමද ගත වෙන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕනේ. ඒ වගේම හැම වෙලේම මේ අර ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේම අඤ්ඤෝ මේ ආකප්පෝ මම පැහැදිලිවම ආකල්පමය වශයෙන් වෙනස් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මම පෞද්ගලිකව මෙහෙම කල්පනා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ මම දානමය පින්කමකට වඩිනකොට මමයි මට දාන බෙදෙන දායක තරුණ එයා අතර පැහැදිලි වෙනසක් තියෙන්න ඕනේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒක වෙනස් වෙන්නේ මගේ චීවරයෙන් විතරක්ම නෙමෙයි. ඒක දැන් මම ස්වාමීන් වහන්සේ දැන් බැරි වෙලාවත් මට දානි ටික බෙදෙන තරුණ දායක පුතාට හිතුනොත් එහෙම මේ ස්වාමීන් වහන්සේ මමයි බැලුවාම මේ අපි දෙන්නගේ ඇඳුම් දෙකේ විතරනේ වෙනස කියන තැනට දායක දරුවගේ හිත සකස් වුණොත් ස්වාමීන් වහන්සේ මම ඒ දානේ වළඳන්න කිසිසේත්ම සුදුස්සෙන් නෙමෙයි කියලා. ඔව් ඒ කියන්නේ ශාසනයට හානියක් කරලා. හානියක් නේ ශ්‍රද්ධාව නැති කරලා. එහෙමයි. දැන් සමහර වෙලාවට දැන් පෞද්ගලිකව මටම සමහර වෙලාවට ඇහිලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ බඹ දෙකක් තරම් හිස වවන්න දුන්න අවසර තියෙනවා එහෙම ගැටලුවක් නැහැ නේද කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි හැම වෙලේම මට හිතෙන්නේ අර මම දායකයාට වඩා ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕන එක මගේ චීවරේ කොහොමත් ස්වාමීන් වහන්සේ අපි වෙනස් තමා. නමුත් අපි දැන් මම මෙහෙම දාන ටික මට බෙදනකොට මට ඇති කියලා මම මෙහෙම අතින් ඒක සංඥා කරනකොට ස්වාමීන් වහන්සේ මගේ අතින් නියපොතු වැවිලා නම් එතකොට දැන් ඒක අර දායක දරුවා මට දාන බෙදෙන දරුවා ඒක දකිනවා. එතකොට මං කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක ලොකු වරදක්ම නොවුනත් අර සංකල්ප වලට ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් ඇති අරක ගේන්න මේක ගේන්න අරකෙන් ටිකක් බෙදන්න ඔය මොනවද බෙදුවේ? එහෙම කතා කරොත් අර ඉතින් ගිහි අයට යමක් දෙනකොට කතා කරනවා වගේම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන මම කියන්නේ මම පෞද්ගලිකව විශ්වාස කරන එක ලොකු ස්වාමීන් වහන්සේ අපි පැහැදිලිවම ආකල්පමය වශයෙන් අපි වෙනස් කියන එක සමාජයේ දකින්නම අවශ්‍යමයි. දැන් සමහරලාට අපි දැකලා තියෙන ලොකු ස්වාමීන් වහන්සේ
උපන්දින සාද පවත්තන ඒවා. ඉතින් දැන් ඒව ගැන විවිධ මතවාද තියෙනවා ස්වාමීන් වහන්සේ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒක භික්ෂු ආකල්පයට ඒ තරම් ගෝචර නැහැ කියන එක. මොකද දැන් බැරි වෙලාවත් ලොකු ස්වාමීන් වහන්සේ බැරි වෙලාවත් නෙමෙයි ලොකු සංස එහෙම වෙන්නම පුළුවන්. දැන් තරුණ කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ ස්වාමීන් වහන්සේ මම තරුණ දරුවෙක්. ඒතකොට අපි දෙදෙනා අතර ලොකු මේ පැහැදිලි වෙනසක් පේන්න එපා ස්වාමීන් වහන්සේ. මගේ ඇවතුම් පැවතුම් වලින් මං හැසිරෙන තාලෙන් මගේ කල්කිරියාව තුළ ඒක පේන්නේ නැත්තම් මම හිතනවා ඒක ලොකු ගැටලුවක් වෙනවා ශාසනික වශයෙන්ුත් මේ දායක පින්වතුන්ගේ ශ්‍රද්ධාවට අපි ලොකු පහරක් එල්ල කරන්නේ. මොකද තථාගතයන් වහන්සේ අපිට හැම වෙලේම අනුශාසනා කළේ අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්තයන් කරන එක අපේ රාජකාරිය සහ ශ්‍රද්ධාව තියන අයගේ ශ්‍රද්ධාව වඩා වර්ධනය කරන්න ඕනේ අපි. එතකොට ඒක අපෙන් වෙන්නේ නැත්තම් එතන ගැටලු සහගත තත්ත්වයක් කියන එක මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඊළඟට දැන් ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අර අපේ අට කතාවක පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ නමක් වඩා මේ කරේ තියාගෙන යන දායක මහත්තයා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මෙයා මම තන්න කෙනෙකුත් නෙමෙයි. මගේ ඥාති කෙනෙකුත් නෙමෙයි. මගේ සහෝදරයෙක්වත් පවුලේ කෙනෙකුත් නෙමෙයි. නමුත් දැන් මේ මාව කරේ තියාගෙන යන්නේ මේ රත්නත්‍රයට දෙන ශ්‍රද්ධාවනේ මේ තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මොහුගේ තියෙන ශ්‍රද්ධාවම තමයි මම මේ උස්සගෙන යන්න හේතු උනේ. ඒතර මම එහෙනම් එතුමා මං වෙනුවෙන් කරන වැඩේට මම ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියලා අර කර මත ඉඳගෙනනේ ඒ අවශ්‍ය ඥානය පහල කරගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්නේ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර උපවාසය කිව්වා වගේ හැම වෙලේම අපිට මේ දානේ ඇත්තරම ලොකු ස්වාමීන් වහන්සේ ඇයි අපිට මේ දානේ දෙන්නේ කියලා කල්පනා කරන්නත් එපා. දැන් සමහර වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේ මම පෞද්ගලිකව කල්පනා කරනවා නීතිඥවරු, වෛද්‍යවරු මේ උසස් රැකියා නිලතල දරන අය ඇවිල්ලා අපේ පාදෝවණය කරනවා. අපිට මේ දානේ ටික වළඳන්න කියලා අත සෝදන භාජන අල්ලනවා පඩික්කම්. ඒතර මේ ඔක්කොම ලැබෙන්නේ තථාගතයන් වහන්සේ නිසා සහ සද්ධර්මය නිසා සහ අපි තුල ඒ සද්ධර්මය බුදුරජාණන් වහන්සේ පෙන්න මග ජීවමානයි කියන ඒ සංකල්පයේ ඒ අතු ගාව තියෙන නිසා. එතකොට දැන් අපි කොයිතරම් නම් ලොකු ස්වාමීන් වහන්සේ ඒ උදවියගේ ඒ සංකල්පෙට ඒ අදහසට සාධාරණීකරණය දෙයක් කරන්න ඕනේද? ඒ නිසා දානමය පින්කමක් සිද්ධ කරනකොට උනත් අර ගොඩක් වෙලාවට අපි දැන් කතා කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ අපි සරියුත් මොගලන් ආර්යයන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙනවා කියලා මතක් වෙන්නෙම ස්වාමීන් වහන්සේලාට දැන් දම්පොලේදී විතරමයි. ඒක අර සරියුත් මොගලන් පරම්පරාවෙන් පැවතෙන්නා වූ කියන ඒකත් සමහර විට කියනකොට ඒක මතක් වෙන්නේ වචනයක් විතරයි. එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ අර දාන දෙන දායක පින්වතුන්ගේ මේ අනික ලොකු ස්වාමීන් වහන්සේ දැන් කොච්චර ලොකු කැපකිරීමක්ද දායකාවන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන්නේ. මේ දානයක් දෙනවා කියන එක ලොකු ස්වාමීන් වහන්සේ කොයිතරම් බැරෑරුම් කාර්යයක්ද වර්තමානයේ වුණත් ගලප ගත්තොත්. සමහරලාට පන්සලට අරගෙන එන මේ පේරු දාණය වුණත් තමන්ගේ ගෙදරක ඒ මාසෙම සකස් කරන්නේ නැති ආකාරයේ දානයක් ආහාරය තමයි සකස් කරන්නේ දානය සඳහා. එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ. එතකොට දානේ ටික විතරක්ම අරගෙන එන්නෙත් නෑ අපිට අවශ්‍ය කලමනා සියල්ල සම්පූර්ණ කරගෙන අරන් එන්නේ. එතකොට මේ අපි ටිකක් කල්පනා කරලා බලන්නම වෙනවා ලොකු ස්වාමීන් වහන්සේ. ඇයි මෙහෙම මං වෙනුවෙන් මෙහෙම මේ දායක පින්වතුන් මහන්සි වෙන්නේ වෙහෙසෙන්නේ. එතකොට මේ දායක පින්වතුන් මගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එතකොට ලොකු ස්වාමීන් වහන්සේ අපි කල්පනා කරන්න ඕනේ අපෙන් බණ ධර්ම දේශනාවකට අපිව වඩම්මන්න බලාපොරොත්තු වෙනවා ඒක කරලා දුන්නම් හරි. මේ ඊළඟට පාන්සුකූලයකට වඩම්මන්න ඕන නම් ඒක කරලා දුන්නාම ඇති. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ එතනින් එහාට ලොකු දෙයක් දායක පින්වතුන් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ අපි තුල පෝෂණය කරගන්න අපොහොසත් වෙනවා නම් මම හිතන්නේ භික්ෂු ජීවිතේ සාර්ථක නැහැ කියන එකයි. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා දායක පින්නත් අයට මෙන්න මේ ශ්‍රද්ධාව ඇති වෙන ආකාරය කටයුතු කරේ කියලා. එතකොට දැන් මේ ආකල්ප සංවර්ධනය කිරීම කියන තැනේදී අපේ සයන්ස දැන් අපිට පුළුවන් මේ අර කලින් නවත්තපු තැනට පොඩ්ඩක් යා යුතු තියෙනවා මේ උන්වහන්සේලාගේ ආකල්පය සංවර්ධනය කරන්න මෙන්න මේ අවිධිමත් නැත්තම් කලින් තමන්ගේ යම් කිසි විධිමත් අධ්‍යාපනය නැත්නම් රජයෙන් හෝ වෙනත් තියෙන ක්‍රමානුකූලව තියෙන අධ්‍යාපනයට පෙර ආතුව ලැබෙන අධ්‍යාපනයේ අඩුපාඩු තියෙනවා හේතුව විදිහට අපි දැක්කා. ඒ වගේම මේ විධිමත් අධ්‍යාපනය තුළ තියෙන විශේෂ ශාස්ත්‍රයන් හදාරිය හැකි
අපි දැකලා තියෙන හුඟක් වෙලාවට මේ ගිහි අපේ දුවල පුතාලයි තියෙන ඒ දරුවන්ට තියෙන විශේෂේස්ත්‍රයම ස්වාමීන් වහන්සේලාට වෙලාවකට තියෙනවා. එකම තරඟ විභාගවලට එකම විදිහට සම්බන්ධ දැන් පණ්ඩිත විභාගයට සම්බන්ධ වෙන ගිහි අය ඉන්නවා. නමුත් ඒක භික්ෂුන් වහන්සේලාට වෙන් වූ දෙයක් ඒක පැහැදිලි. නමුත් මේ අනෙකුත් උසස් පෙළ වගේ දේවල් සහ එතනින් එහාට යන දේවල් වලදී එකම කඩයිමකට මේ විදිහට මහන්සි වෙනකොට ඒ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අපහසුකම් තියනවාද? එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ. ඒක මේ වර්තමානයේ අපේ දැන් පිරිවෙන් අධ්‍යාපනයේ දිහා බැලුවත් ලොකු ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ සංවර්ධනය විය යුතු කාරණා රාශියක් තියෙනවා. දැන් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්මතු කළා වගේ ප්‍රාචීන අධ්‍යාපනය කියන එක විශේෂ වශයෙන් අපි ඉස්මතු කරගත්තොත් එහෙම ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ දැන් පිරිවෙන් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වන්නේම ත්‍රිවිධ ශාසනය අභිවෘද්ධිය සඳහා අවශ්‍ය භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය කිරීම කියලා පැහැදිලි කරනවා. නමුත් ප්‍රාචීන අධ්‍යාපනය තුළ පාලි සංස්කෘත සිංහල කියන භාෂා තුනේ විශාරදතාවය තමයි ඇති කරගන්න උත්සාහ කරන්නේ. එතකොට මට ප්‍රායෝගිකව ඇති වෙලා තියෙනවා යම්කිසි ගැටලුවක් ලොකු ස්වාමීන් වහන්සේ. ප්‍රාචීන ප්‍රාරම්භය, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසානයේ කියන මේ පියවර තුන ඔස්සේ විෂය මාලාව හදාරන අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වේවා, ගිහි පුද්ගලයෙක් වේවා. එතකොට මේ සිංහල, පාලි, සංස්කෘත කියන භාෂා ත්‍රිත්වයෙන් තමයි යන්නේ. එතකොට කැමතිනම් ඒක ලොකු ස්වාමීන් වහන්සේ එහෙම දෙන්නේ. කැමතිනම් බුද්ධ ධර්මයේ විෂය හදාරන්න පුළුවන්. නමුත් උනත් ප්‍රශ්නකුත් නැහැ. එහෙමයි. දැන් ලොකු ස්වාමීන් වහන්සේ මම පෞද්ගලිකව මම ගත්තොත් මමත් ප්‍රාචීන අවසානයේ දක්වා ඉගෙනගෙන තියෙනවා පාලි, සිංහල, සංස්කෘත විතරයි. ඒතර බුද්ධ ධර්මයේ කැමති නම් නිසා ඒක අතහැරලා තියෙනවා. මොකද විෂය ගොඩක් වෙයි කියලා හිතලා ඒ කාලේ තියෙන හරි මඟ පෙන්වීමක් නැතිකම නිසා. නමුත් මම හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ ධර්මයේ අනිවාර්ය වෙන්න ඕනේ ප්‍රාචීන විභාගවලදී. එතකොට එහෙම වුණාම තමයි අර ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ අපි පාලි භාෂාව ඉගෙන ගන්නේ අපිට ධර්මඥානයේ වඩාත්ම පිරිසිදුව ලබා ගැනීමට උපස්තම්භකයක් වෙන භාෂා මාධ්‍ය නිසානේ. එතකොට දැන් අපි මේ ධර්මයේ ඉගෙන ගන්නට උපකාරී වෙන භාෂා මාධ්‍ය ගැන යම්කිසි විදිහේ ප්‍රවීණතාවයක් ගන්නවා. හැබැයි ධර්මෙපි නැහැ. එතකොට භාෂාව තියෙනවා, භාෂාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ, ධර්මේ නැහැ. එතකොට ප්‍රාචීන විභාගවලදී මම හිතනවා අර කැමති නම් කියන එක නෙමෙයි අනිවාර්ය විය යුතුයි සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ අපිට හැදෙන්නේ භාෂා විශාරදත්වයත් එක්කම ත්‍රිපිටක ඥානයේ සහිත භික්ෂුවක්. එතකොට දැන් ඒ ප්‍රාචීන ප්‍රාරම්භේ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන කියන තැනට එනකොට උන්වහන්සේලාට භාෂාවක් තියෙනවා, ත්‍රිපිටක ඥානයක් තියෙනවා. ඉතින් උන්වහන්සේලාගේ ආකල්ප තමයි මේ ත්‍රිපිටකයේ හැදෑරීම තුළ සංවර්ධනය වෙන්නේ උන්වහන්සේලාගේ ආකල්ප. ඒ නිසා දැන් මෙතන හරි මට පේන විදිහට ස්වාමීන් වහන්සේ ලොකු ගැටලුවක් මේ ත්‍රිපිටක ඥානය මේ ප්‍රාචීන විෂය මාලාවට එහි ප්‍රමුඛතාවයක් නොදෙන්නේ කියන එක. මොකද දැන් පිරිවෙන් අධ්‍යාපනයේ මූලික අරමුණක් නම් ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කරගන්න සුදුසු භික්ෂුවක් නිර්මාණය වීම. දැන් එක වසරේ ඉඳන් 5 වසර දක්වා මූලික පිරිවෙන් වලට ත්‍රිපිටක ධර්මයේ ලබා දෙනවා ඥානය. එතනින් එහාට ත්‍රිපිටක ධර්මයේ මගහැරලා තියෙනවා, අතහැරලා තියෙනවා. ඒ නිසා ඊටාම මේ කල්පනා සහගත සහ යම්කිසි වැදගත් විදිහේ සාකච්ඡාවක්, කතිකාවතක් මේ පිළිබඳ සමාජයේ ඇති කරන්නම ඕනි ලොකු ස්වාමීන් වහන්සේ. ඊළඟට ඔබ වහන්සේ කියනවා වගේම මේ පිරිවෙන් අධ්‍යාපනයේ තුලින් නිර්මාණය කරන ඵලයයි පාසල් අධ්‍යාපනය තුලින් නිර්මාණය කරන ඵලයයි දෙකක් කියලා අපි පැහැදිලිවම අඳුරගත යුතුයි ලොකු ස්වාමීන් වහන්සේ. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ දෙකම එකක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. ඒකට අවශ්‍ය විෂය මාලාවල් හැදෙන්නේ, ඒකට අවශ්‍ය ප්‍රතිපාදන කෙසේ වෙතත් යම්කිසි විදිහේ ක්‍රියාවලීන් හැදෙන්නේ, වැඩපිළිවෙළවල් හැදෙන්නේ, වැඩසටහන් හැදෙන්නේම ලොකු ස්වාමීන් වහන්සේ මේ දෙක එකක් කියලා හිතාගෙන. ඒකට මට හොඳම දේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ගත කරන කොවිඩ් වසංගත තත්ත්වයේ ඇතුලේ ලොකු ස්වාමීන් වහන්සේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට පුදුම විදිහේ ප්‍රමුඛතාවයක් ලැබෙනවා.
ඒක ලොකු ස්වාමීන් වහන්සේ මාර්ගගත ක්‍රමයට උගන්වන්න ඕනි කියලා ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ සඳහා වෙනම මාධ්‍ය වලින් මාධ්‍ය කාලය ලැබලා දීලා තියෙනවා. ඒ කියන්නේ මම ඉස්මතු කරන්න හදන්නේ ලොකු ස්වාමීන් වහන්සේ පාසල් අධ්‍යාපනයේට පැහැදිලිවම ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. එතකොට පිරිවෙන් අධ්‍යාපනයේට ඇයි එහෙම ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ නැත්තේ? නමුත් ප්‍රමුඛතාවයක් ලබා දීම කොයිතරම්නම් වැදගත්ද? මොකද ලොකු ස්වාමීන් වහන්සේ දැන් අපි හදන්නේ පිරිවෙන් අධ්‍යාපනය තුළින් අනාගතේ රටේ එහෙම නැත්නම් සමාජයට ආධ්‍යාත්මිකව නායකත්වයක් දෙන්න ඕනි කෙනෙක් හදන්නේ පිරිවෙන් අධ්‍යාපනය ඇසුරෙන්. අපි පොඩි ස්වාමීන් වහන්සේලා මේ පුහුණු කරන්නේ මේ රටේ ආධ්‍යාත්මික නායකත්වයට. එතකොට දැන් පිරිවෙන් පාසල් අධ්‍යාපනය තුළින් හදන දරුවා රටේ ආර්ථිකය නගා සිටුවා වෙනවා වෙන්න පුළුවන්. රටේ වෙන ලෞකික වශයෙන් භෞතික වශයෙන් දේවල් නගා සිටුවනවා වෙන්න පුළුවන් පාසල් අධ්‍යාපනයෙන් එළියට එන දරුවා. නමුත් පිරිවෙන් අධ්‍යාපනය තුළින් පිටත් වෙන එළියට එන ඒ ස්වාමින් වහන්සේ පැහැදිලිවම ආධ්‍යාත්මික සංවර්ධනයක් උදෙසා නායකත්වයක් සපයන කෙනෙක්. එතකොට මේ ආධ්‍යාත්මික නායකත්වයේ හරියට ලබා දුන්නොත් තමයි ලොකු ස්වාමීන් වහන්සේ රටේ ආර්ථිකයක් දියුණු වෙන්නේ. රටේ සමාජීය වශයෙන් දියුණුවක් එන්නේ. පැහැදිලිවම ගත්තොත් රට දියුණු වෙන්න ලොකු සාධකයක් වෙනවා මේ සපයලා දෙන ආධ්‍යාත්මික නායකත්වය. ඉතින් එහෙම ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ආධ්‍යාත්මික නායකයෝ හදන්නද නැත්නම් රටේ අනිකුත් විදිහට මේ දැන් ආර්ථික වශයෙන් යම්කිසි විදිහේ සේවයක් කරන්න පුළුවන් කෙනෙක් හදන්නද? ඉතින් ඒ අවබෝධය තියනවද කියන ගැටලුව තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ. ඔව් සංකල්පන වශයෙන් ලොකු වෙනසක් සිද්ධ කරගන්නට හේතු වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ කාලය බොහොම හරස් වෙනවා. නමුත් මේ සඳහා දැන් අපි හැම වෙලේම අපේ සායනස ඵලයක් කතා කරපුවාම හේතුවක් කතා කරපුවාම අපි ඉතින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට ඒකේ නැති කිරීමක් සහ නැති කරන මාර්ගයක් ගැන කතා කරන්න ඕනේ. මම හිතන්නේ ඒකට තවත් මේ වගේම වැඩසටහනක අවශ්‍යතාවය නම් තියෙනවා. අපි ආසන්නම වැඩසටහනේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කල් තියාගෙන වැඩසටහන නිමා කරන්න මත්තෙන් තව පුංචි දෙයක් මොකද එහෙම වුණොත් අපිට ඊළඟ වැඩසටහනට මේකත් එකතු කරගන්න පුළුවන් හින්දා තව පුංචි දෙයක් මම ඔබ වහන්සේගෙන් ඍජුවම අහනවා. මොකද අවිධිමත් අධ්‍යාපනයේ ඉඳලා නැත්තම් මූලික අධ්‍යාපනයේ ඉඳලා පිරිවෙන් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය වෙනකොට නිර්මාණය වෙන්න අවශ්‍ය කරන අධ්‍යාපන රටේ තියෙන අධ්‍යාපන සියලුම කඩයිම් සහ ඒ අවස්ථාවන් අත්දැකීමින් ඉදිරියට ආපු භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට ඔබ වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. මේ ගමනේ අපේ භික්ෂුන් වහන්සේලාට කොතන හරි තියෙනවද විදර්ශනා අවබෝධයක් ලබා දෙන තැනක්. ඒ මොකද විදර්ශනා අවබෝධය කියන එක තමයි විශේෂ ඥානයෙන් විදර්ශනාව කියලා කියන්නේ. ඒතකොට විශේෂ ඥානය කියලා කියන්නේ තමන්ව අවබෝධ කර ගැනීම, අනුන් අවබෝධ කර ගැනීම, කෙටියෙන් කියන නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම. මේ සඳහා තියෙන මම කෙටියෙන් මතක් කරන්න අපිට ඊළඟ වැඩසටහනේදී පුළුවන් මේ පිළිබඳව කතා කරන්න. මේ සඳහා තියෙන ඉඩකඩ, මේ සඳහා තියෙන පෙළඹවීම කොතනද තියෙන්නේ? මේක විහාරස්ථානයේදී තියෙනවද? පිරිවෙනේදී තියෙනවද? විශ්වවිද්‍යාලයේදී තියෙනවද? නැත්නම් ඊට එහා තියෙන පාඨමාලාවල වල තියෙනවද? කොහේ හරි තැනකදී විදර්ශනාව සඳහා පොළඹවන තැනක් තියෙනවද මේ අධ්‍යාපන රටාව තුළ? එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන නිමාවටපත් කරන්නත් අපි ඊටාම සුදුසු තැනකට අපි ඇවිත් තියෙනවා කියලා මම හිතනවා ලොකු ස්වාමීන් වහන්සේ. මේ වර්තමානයේ අපි දැන් කතා කරනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ මේ අරුබුදයක් තියෙනවද භික්ෂු අධ්‍යාපනයේ නැත්නම් මේ යන අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න ඕනේද ඇත්තටම කියලා හිතෙන්න පුළුවන්. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවා වගේ ඕකම තමයි තියෙන ප්‍රශ්නේ. අපි ආපහු හැරිලා බැලුවොත් ලොකු ස්වාමීන් වහන්සේ අපේ පෞද්ගලිකව අපේ ජීවිතේත් අපි කඩයින් කීපයක්ම පහු කරගෙන මේ ස්ථානයට ඇවිත් තියෙනවා. පිරිවෙන් අවසාන, ප්‍රාචීන අවසාන, විශ්වවිද්‍යාල උසස් පෙළ, විශ්වවිද්‍යාල මේ උපාධිය, ඊට පස්සේ පශ්චාත් උපාධිය මේ සියල්ල පාස් කරගෙන ආපු ගමනේ හැරිලා බැලුවොත් ලොකු ස්වාමීන් වහන්සේ විදර්ශනාව කියන වචනේ අපි අහලත් තියෙනවා. අපි ඊට සම්බන්ධ යම් විදිහේ න්‍යායාත්මක පාඩම් ඉගෙනගෙනත් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව කොතනද අපිට අවස්ථාව ලැබුණේ විදර්ශනාව මේ ජීවිතයට සමීප කරගන්න කියන තැනදී පැහැදිලිවම ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
අපි සමහර ලාවට දැන් පිරිවෙන් අධ්‍යාපනය ගත්තත් ලොකු ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනා කියලා වෙනම පාඩමකින් කතා කළත් රූප වේදනා සංඥා සංකාර වෙනම කතා කළත් මමය මගේ හැඟීමෙන් තොරව යථාර්ථයේ දකින්න කියන කාරණාව කතා කළත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව විදර්ශනාව ජීවිතයට අරගෙන තමන් ඇත්තටම තමන් කවුද කියලා හොයාගන්න අවස්ථාවක් මේ අධ්‍යාපන ක්‍රමයේ තුල නැතිම තරම්. ඒක පිරිවෙන් අධ්‍යාපනය තුලත් ප්‍රාචීන අධ්‍යාපනය තුලත් විශේෂයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුම තැනක් කියලා අපි විශ්වාස කළත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලත් එහෙම තැනක් අපිට මුණ ගැහෙනවා නැති තරම් ලොකු ස්වාමීන් වහන්සේ. ඒක මම හිතන්නේත් අපි සාකච්ඡා කළ යුතු සහ මේ අධ්‍යාපන ක්‍රමයේ තුලදී කාගෙත් අවධානය ලක් විය යුතුම තැනක් කියලා මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා ලොකු ස්වාමීන් වහන්සේ. අවසාන වශයෙන් මම මෙහෙම ඇහුවොත් මේ විදර්ශනාව නොමැතිකම නිසා අපි අපේ පින්වන්ත අයගේ පාවිච්චි කරන වචනයකින්ම මේ ගැන ඇහුවොත් මම ඒ කියන්නේ බොහෝ අනතුරු සිද්ධ වෙන්න තිබ්බ අවස්ථා වාසනාවකට මග ඇරිලා ගියා කියලා ඔබ වහන්සේගෙන් මම ඇහුවොත් ඔය ජීවිතය ඔය ගානට වර්ධනය වෙලා ඇද්දි විදර්ශනාව නොමැති නිසාවෙන් සමහර විට මැදදී අනතුරු වෙන්න තිබ්බ අවස්ථා ඕන තරම් තිබ්බා කියලා කිව්වොත් එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ. එහෙම ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ එහෙම මේ විදර්ශනාව තිබුණා නම් දැන් ඒකේ අපිට මේ කාල වේලාව නැති නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවා වගේ අපිට වෙන මේ වැඩසටහනකට යන්න පුළුවන් මේකත් එක්කම මේ ඒ විදර්ශනාව සකස් කරගන්නට සමහර වෙලාවට බාහිරින්වත් යම්කිසි විදිහේ බලපෑමක් අපිට නොලැබුණු අවස්ථා වැඩි. අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ අපි පොඩි කාලේ ඉඳන් සූදානම් කරන්නේ ඔබ වහන්සේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වෙන්න ඕනේ. ඔබ වහන්සේ මෙතෙන්ට යන්න ඕනේ, මෙතෙන්ට යන්න ඕනේ කියලා ඒ පැත්තට මෙහෙවනවා මිස ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ විදර්ශනාවට පොඩ්ඩක් සමීප වෙලා මේ තමන් කවුද කියලා හොයාගන්න උත්සාහ කරන්න. ආධ්‍යාත්මික යම්කිසි දේ සංවර්ධනයක් හදාගන්න කියන එක අපිට අපේ කනට ඊටාම නොයහුණු ස්වාමීන් වහන්සේ මේකක්. කළ යුතුම දේ අතහැරෙන ස්වභාවයක් තුළ අවසාන ප්‍රතිඵලය භයානකයි. ඒක තමයි කාරණාව. ඉතින් අද දවසේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ ආසන්නම ධම්මවිවරණ වැඩසටහන මේ පිළිබඳව ඉතිරි කාරණා දෙක ඵලය සහ හේතුව කතා කරා යම් පමණකින් තරුණ භික්ෂුන් වහන්සේ නමක් දකින විදිහට නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය මේ ප්‍රතිඵලය නැති කිරීම සහ නැති කිරීමේ ක්‍රමවේදයට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරමු. ඉතින් පින්නන්ත අය අපිත් එක්ක එකතු වෙලා මේ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා නම් ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරලා හානිය අවම කරගන්න කුමක්ද කළ යුත්තේ? අන් අයට චෝදනා කරමින් සිටිනවට වඩා අපිට කළ හැකි දෙයක් කිරීම මම හිතන්නේ තාම ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඉතින් ඒ බවත් මතක් කරමින් අද දවසේ වැඩසටහනක් මෙතන නිමාවටපත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා ඔබ වහන්සේට. අද දවසේ අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණේ නැදිමාල ශ්‍රී මහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෝපැත්තේ සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමයි අපිත් සමග සම්බන්ධ වුණේ. ඉතින් උන්වහන්සේට බොහොම පුණ්‍ය අනුමෝදනා කරමු අපි හැමදෙනාම. උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආචාර්යවරු උපාධ්‍යායවරු ආදී මේ පැවිදි ජීවිතය ලබා දීලා ගුණවන්ත පැවිදි ජීවිතයක් සකස් කරපු ඒ උත්තමයන්න් වහන්සේලාටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු සත්කාරයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.